ආයුබෝවන් 11 ශ්‍රේණියේ සියලුම දරුවන් ආදරයෙන් පිළිගන්නවා. අපි සූදානම් වෙන්නේ 11 දරුවන්ට සපයලා තියෙන එහෙනම් මේ වීඩියෝ එකේ අවසානට දාලා තියෙන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඔබ මේක සාකච්ඡා කරන ප්‍රථමයෙන් ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න ඕන පුතේ. පිළිතුරු ලියලා ඉවරනහම තමයි මේක සාකච්ඡාවට සම්බන්ධ වීමේ වටිනාකම තියෙන්නේ. දැන් මම ඔබට සපයලා තියෙනවා ගණන් 25ක් කෙටි ප්‍රශ්න පත්‍රයේ. ඒ ගණන් 25 සාකච්ඡා කරන තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි ඔබට තාගාමයක් කියන්න ඕන පුතේ. ඩේටා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ නිසා මේ ගණන් මම වෙලාව දෙන්නේ නැතුව සාකච්ඡා කරන්න යනවා. ඔබට යම් ගැටලුවක් ආවොත් යම් ප්‍රශ්නයකදී එතන වීඩියෝ එක නවත්තලා ඒක නිවැරදි කරගෙන ඊළඟ එකට යන්න. හරි එහෙනම් අපි සාකච්ඡා කරමු. පළවෙනි ගණන ගන්න. මේ පළවෙනි ගණනේ තියෙන්නේ දශම ගුණ කිරීමේ ගණනක්. මේ බලන්න පළවෙනි ගණන 0.01 ගුණ කිරීම 0.4. දශම ගුණ කිරීමේ ගණනක් ආපුවම පුතේ අපි මුලින්ම කරන්නේ දශම ස්ථාන ගැන දශම සංඛ්‍යා අමතක කරනවා. දශම ඉවත් කරගන්නවා. ඉවත් කරනවා කියන්නේ දශම අයින් කරගන්නවා හිතෙන්. මේ දශම අයින් වුණොත් මෙතන තියෙන්නේ 1. මෙතන දශම අවද කළා තියෙන්නේ 4. දැන් මේ දෙන්න ගුණ කරන පළවෙනි ඕනම ගණනක් එහෙමයි. එතකොට 1 වරක් 4 4යි. ඒ ලැබෙන පිළිතුරට මේ ගානේ තියෙන දශම ස්ථාන තියෙනවා. මෙතන 2යි, මෙතන 1යි, 3යි. අපි මෙයාගේ දකුණු පැත්තේ කෙළවරේ ඉඳලා වම් පැත්තට දශම ස්ථාන 3ක් තියෙනවා. මේ බලන්න 1යි, 2යි, 3යි දශම. උත්තරේ 0.004. දෙවෙනි ගානට ගියොත් එහෙම අපි මේ බලන්න දෙවෙනි ගැටලුව සුළු කිරීමේ ගණනක් සාධක සොයීමේ ගණනක් තියෙන්නේ 2x ධන 6. පද දෙකක සාධක සොයීමේ ගණනක්. පුංචි ගණනක් තියෙන්නේ ඔයාලට පේනවා ඇති. අපි මෙතනදී කරන්නේ මේ පද දෙකේ මහා පොදු සාධකය කියන්නේ විශාලම සාධකය වරහණකින් එළියට ගන්නවා. ඔබට මෙන්න මේ දෙකේ තියෙන විශාලම පදය තමයි 2. සාධකය තමයි පොදු 2. අපි යා වරහණෙන් එළියට ගන්නවා මේ ආකාරයට. එළියට අරගෙන අපි මේ පද දෙකෙන් බෙදලා ලියනවා වරහණ ඇතුලේ. 2x දෙකෙන් බෙදුවාම x 6 දෙකෙන් බෙදුවාම 3යි. බෙදලා ලියන්න ඕනේ. එතකොට මේ බලන්න මෙහෙම පිළිතුරක් ලැබෙනවා. මෙයාට කියනවා පොදු සාධකය, මේ අනෙක් සාධකය. පොදු සාධක වෙන් කරා. ඊළඟට පුතේ තුන්වෙනි ගාන ගමු අපි. තුන්වෙනි ගාන ලඝු ගණක ගැටලුවක් අපිට දීලා තියෙන්නේ ලඝු ප්‍රසාරණයක් දීලා තියෙනවා. මේ බලන්න තුන්වෙනි ගාන ඔයගොල්ලෝ හදන්න ඇති. බොහොම සරල ගණනක් මේ තියෙන්නේ. ලඝු 25 එකතු කිරීම ලඝු 4. පැහැදිලිද? මේ ගානක් ආපුවම මුලින්ම බලන්න මේ ලඝු වලට ඉස්සරහින් තියෙන පදය එකක් වෙන්න ඕනේ. දැන් මෙතන එක වෙලා තියෙන්නේ නේ. ඒ නිසා අපිට හරි ලේසි. එහෙම නම් එහෙම ලඝු වල ගාන එක නම් අපි පසුව එක නෝනේම සාකච්ඡා කරනවා. එක නම් එයා වරහණෙන් එළියට ගන්නවා. ලඝු ගන්නවා වරහණකින් එළියට. ගත්තාම මෙතන ඉතුරු වෙනවා 25ක්. මෙතන එකතු කිරීම වෙනකොට ගුණ කිරීම 4යි. ඇත්තටම මේ කරේ මේ ප්‍රසාරණය හකුලලා ලිවීම. එතකොට නැවත ලැබෙනවා ලඝු 100යි. ලඝු 100යි කියන්නේ 2යි. 10 පාදේ නෙමෙයි. මේක 10 පාදේ LOG. එතකොට 10 පාදයට 100 ලඝුණකයේ 2යි. මේ බිංදු ගානට සමාන. මෙතන බිංදු 3ක් තිබ්බනම් මෙතන උත්තරේ 3යි. එක බිංදුවක් තිබ්බනම් උත්තරේ 1යි. දැන් බිංදු දෙකක් තියෙන නිසා ලඝු 100 කියන්නේ 2යි. පැහැදිලි? හතරවෙනි ගාන බලන්න. හතරවෙනි ගාන අපි ගත්තොත් එහෙම කුලක ගානක් තියෙන්නේ වෙන්සටහනක්. මෙතන කුලකයක් තියෙනවා, මෙතන කුලකයක් තියෙනවා. මේ බලන්න පුතේ සරවත්තර කුලකය. මෙතන තියෙන්නේ 11 ශ්‍රේණියේ ලමුන්. මම ලමුන් කියලා විතරක් දානවා. ලමුන්. මෙතන තියෙන්නේ පිරිමි ලමුන්. right? දැන් අපි අහන්නේ ගැහැණු ලමුන් ප්‍රදේශයේ මේක අඳුරු කරන්න කියලා කියන්නේ. දැන් ඔයාලා දන්නවා මේ වලල්ල ඇතුලේ ඉන්න පුළුවන් පිරිමි විතරයි. මෙතනත් පිරිමි, මෙතනත් අනිවාර්යෙන් පිරිමි. ළමුන් කියන එකේ ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම ඉන්න පුළුවන්. එතකොට මේ වලල්ල ඇතුලට ඉන්නේ ළමුන්, මෙතන ඉන්නේ පිරිමි ළමුන්. මේ අනුව මෙතන පිරිමි වෙන්න ඕනේ. එතකොට
මෙතෙන්ට ගැහැණු ළමයිට එන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් ගැහැණු ළමයි නිරූපණය වෙන්නේ මෙතන. එහෙනම් ගැහැණු ළමයි ප්‍රදේශයේ අඳුරු කරන්නද මෙන්න මේ ප්‍රදේශයේ අඳුරු වෙන්න ඕනේ. මොකද අපි පිරිමි ළමුන් කුලකයෙන් අයින් කරන්න ඕනේ. පැහැදිලි? එතකොට මෙතන ඉන්නේ ගැහැණු ළමුන්. එහෙනම් මේ ගැහැණු ළමුන් ප්‍රදේශය අපි අඳුරු කළොත් ඔය ආකාරයට එන්න ඕනේ. ඊළඟට බලන්න පුතේ පස්වෙනි ගණන සුළු කිරීමේ ගණනක්. පස්වෙනි ගණන භාග ගණනක්. ඒ බලන්න වරහන් සහිත දෙකෙන් එකයි එකතු කිරීම තුනෙන් එකයි අල් නයන්න හතෙන් හයයි. වරහන් ඇතුළ පළමුවෙන් සුළු කරන්න ඕනේ. ඒ සඳහා හරය සමාන කරගන්නත් ඕනේ. තේරුණානේ? එතකොට හරය සමාන කරන්න මේ මෙයාගේ උඩ යටයි 3න් මෙයාගේ උඩ යටයි 2න් ගුණ කරනවා අපි. මේ බලන්න මෙයා 3න් ගුණ 3 බෙදීම 6යි එකතු කිරීම මෙයාගේ උඩ යටයි 2න් දෙවරක් 1 2යි දෙවරක් 3යි. බලන්න අපුරුට හරය සමාන වුණා. එකතු කරන්න අඩු කරන්න හරය සමාන වෙන්න ඕනේ. ඔය දන්නවනේ ඒක. එතකොට අල්ලනයින් වෙනකොට ගුණ කිරීමක් කියදුවා 7න් 6යි. දැන් බලන්න හරය සමානයි 6න් 5යි ගුණ කිරීම 7න් 6යි. භාග දෙකක් ගුණ කරන්න තියෙනවා. ඉරින් උඩ සහ ඉරින් යට බෙදෙන සංඛ්‍යා බෙදන්න පුළුවන්. 6න් බෙදුණා 6 වරක් 1යි 6 වරක් 1යි. අවසාන උත්තරේ 5 වරක් 1 5යි 1 වරක් 7 7යි. අවසාන පිළිතුර 7න් 5යි. පැහැදිලි? මේක තේරුම් ගන්න වරහන් ඇතුළු සුළු කරා මේ ආකාරයට බෙදලා ගිය අවසාන පිළිතුර මේ. ඊළඟට පොතේ 6 වෙනි ගාන. අපි 6 වෙනි ගාන කියව ගත්තා ඔයගොල්ලෝ. බලන්න 6 වෙනි ගණනේ කියන්නේ වෘත්තයක වර්ගඵලය 16යි 5. මෙන්න බලන්න වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයේ වර්ගඵලය 16යි 5. අපි හිතුව මෙයාගේ අරය r කියලා. අපෙන් අහන්නේ ඇත්තටම මෙහි අරය. එහෙනම් මම ගන්නවා අරය r කියලා. මෙයාගේ වර්ගඵලය 16යි 5. ඔබ දන්නවා පුතේ වෘත්තයක වර්ගඵලය 5r වර්ගය. වර්ගඵලය a නම් a සමානයි 5r වර්ගය. ඒක පාඩම් වෙලා තියෙන්න ඕනේ. වර්ගඵලය කියන්නේ 16යි 5 කියලා ගානේ දීලා තියෙනවා. මම ඒ වෙනුවට දානවා යාව. මෙතන 5r වර්ගය. පැහැදිලි? දැන් මම r හොයාගන්න නම් මෙතන 5 ඉවත් කරන්න බෙදනවා 5 ගෙන් දෙපැත්තම. මෙයාට මෙයා කැපිලා යනවා බෙදලා යනවා. දකුණු පැත්තේ r වර්ගයක් ඉතිරි. මෙතනත් 5ට 5 බෙදලා යනවා. උත්තරේ 16යි. ඒ කියන්නේ r වර්ගය කියන්නේ 16යි. මේ r තනි කර ගන්න නම් මෙතන වර්ගමූලය ගන්නකොට දන්නවා වර්ගයක වර්ගමූලය එම සංඛ්‍යාව. ඒ නිසා මෙතනත් වර්ගමූලයක් මෙතනත් වර්ගමූලයක් ගන්නවා. r වර්ගයේ වර්ගමූලය ගත්තම r 16 වර්ගමූලය ගත්තම 16 වර්ගමූලය ධන හෝ ඍණ. එතකොට ධන හෝ ඍණ කීයද? 4යි 16 වර්ගමූලය r. හැබැයි r කියන්නේ උදේ දිගක්නේ. දිගක් ඍණ වෙන්න බෑ. ඒ නිසා උත්තරේ කීයද? ධන 4යි. r සමානයි 4යි දිගෙහි ඒකක. දැන් මෙතන දාලා නැහැනේ අපිට ඒකක. ඒ නිසා මොනවා හරි දිගේ සෙන්ටිමීටර් සෙන්ටිමීටර් මීටර් නම් මීටර් එහෙම වෙන්න ඕනේ. 7 වෙනි ගාන බලන්න උදේ. 7 වෙනි ගාන කියන්නේ පාරක් කැපීමෙන් මිනිස්සු 6 දෙනෙකුට දින 4ක් ගත වෙනවලු. දෙදෙනෙකුට ගත වෙන දින ගාන. දැන් මුලින්ම මෙවැනි ගානක් ආවම අපි කරන්නේ පළමුවෙන්ම මෙතන තියෙන වැඩ ප්‍රමාණය හොයා ගන්නවා. වැඩ ප්‍රමාණය. වැඩ ප්‍රමාණය හොයන්නේ කොහොමද? මේ බලන්න වැඩ ප්‍රමාණය. වැඩ ප්‍රමාණය මනිනවා මිනිස් දිනවලින්. අපි මිනිසුන් ගණන දින ගණනෙන් ගුණ කරනවා. 6 වරක් 4 24යි. මිනිසුන් ගාන දින ගණනෙන් ගුණ වුණාම දින 24ක්. මෙවන් දින 24යි. දින 24ක වැඩ ප්‍රමාණයක් උදේ දෙන්නේ. මේ කියන්නේ එක මිනිහෙකුට දින 24ක් ගත වෙනවා. එක මිනිහෙක් මේ වැඩේ කළොත් දින 24ක් යනවා. අපෙන් අහන්නේ මිනිසුන් දෙන්නෙක් දැම්මොත් දින කීයද? එහෙනම් අපිට ලැබෙනවා මේ 24 අපි මිනිසුන් ගානෙන් බෙදනවා දෙකෙන්. එහෙනම් දින 12යි. තේරුණානේ? මිනිස්සු දෙන්නෙකුට යන්නේ දින 12යි. එක්කෙනෙකුට දින 24 නම් මිනිස්සු දෙන්නෙකුට දින 12යි. මිනිස්සු ගාන වැඩි වෙන්න දින ගාන අඩු වෙනවා. හරි? පැහැදිලිනේ? ඊළඟ 8 වෙනි ගාන බලමු අපි. 8 වෙනි ගාන පුතේ ජාතික ගණනක් සරල ජාතික ගණනක්. මේ බලන්න සමාන්තර දෙන්නෙක් ඉන්නවා. මේ ත්‍රිකෝණයක් තියෙනවා.
මේ පාදයේ සමාන්තරයි ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ කෝණයේ අංශක 50යි. මෙතන x කියලා දාලා තියෙනවා. මේ කෝණයේ අංශක 70යි. අපෙන් ගහන x ලාගිය. සමාන්තර රේඛා මතක් වුණා ඔයගොල්ලන්ට ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ ඒවා මතක් වෙන්න ඕනේ. ත්‍රිකෝණයක් තියෙනවා කෝණ 3යි 180යි ඒවා මතක් වෙන්න ඕනේ. දැන් විවිධ ක්‍රම වලට මේක හදන්න පුළුවන්. මේ බලන්න මේ රේඛාව සහ මේ රේඛාව සමාන්තරයි. ඒ නිසා මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මොකද වෙන්නේ? සමානයි ඒකාන්තර කෝණ. මම මෙතන දානවා 50ක්. ඒ දෙන ඒකාන්තරයි. හරි? එතකොට මෙන්න මේ රේඛාව මත තියෙන කෝණ තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ දන්න සරල රේඛාවක් මත පිහිටි කෝණ වල IQ අංශක 180යි. ඒ නිසා x ධන 70 එකතු කිරීම 50 සමානයි අංශක 180ක් වෙන්න ඕනේ. සරල රේඛාවක් මත පිහිටි කෝණ. මෙතන x සමානයි මෙතන 180යි. මේ දෙන්නගේ එකතුව එහා පැත්තට ගියනවා. මේ දෙන්නගේ එකතුව 120යි. එයා එහාට ගියාම අඩු කිරීම 120යි. මේ පැත්තේ x තනි වුණා අංශක 60යි. x ලාගේ අංශක 60යි. පැහැදිලි නේද? සරල ජ්‍යාමිතිය ගණනක්. නවවෙනි ගණන පොඩ්ඩක් බලන්න. නවවෙනි ගණනේ අපිට දීලා තියෙන ජාල රේඛයක්, මේ වගේ ජාල රේඛයක් මම දල සටහනක් හදනවා. හොඳ උත්තරයක්, හොඳ රූප සටහනක් නෙවෙයි. මෙතන 20 30 40 50 60 70 මෙතන තියෙනවා 5 10 5 10 15 20 25 වශයෙන් තියෙනවා. 20 30 දී 15 දක්වා ඉස්සෙල්ලා දෙන ස්තම්භය ඊළඟට 30 40 දී 20 දක්වා ඉස්සෙල්ලා තියෙන ස්තම්භය ඔබට පේනවා පැහැදිලි හොඳ රූපයක් තියෙනවා ගණනේ. ඊළඟට 40 60 දී 10 දක්වා ස්තම්භ එකක් එකට 60 70 දී 15 දක්වා. දැන් අපෙන් අහන්නේ මේ ගණනේ මුළු රෝගීන් ගණන. මේ අක්ෂයෙන් ස්කන්ධය කිලෝග්‍රෑම් මේකේ රෝගීන් ගණන. මුළු රෝගීන් ගණන කීයද කියලා අහනවා. ඔබ දන්නවා මේ ජාල රේඛයක මේ ස්තම්භයේ වර්ගඵලය අදාළ සංඛ්‍යාතයට සමාන වෙනවා. ඒ අනුව මේ කිලෝග්‍රෑම් ප්‍රමාණය අතර ඉන්න මිනිස්සු ගාන රෝගීන් ගාන ලැබෙනවා මෙයාගේ වර්ගඵලයෙන්. මෙතන 1යි මෙතන 15යි එක්වර 15 15 ඇත්තට මෙතන 15ක් ඉන්න මේ ස්තම්භයේ. මෙතන වර්ගඵලය 1 1යි උස 20යි. එතකොට මෙතන වර්ගඵලය කීයද? එක්වරක් 20 20යි. ස්තම්භයේ උසට අනුරූපයි ධන. මෙතන බලන්න මෙතන ඒකක දෙකක් තියෙනවා ප්‍රාන්ත දෙකයි ඒකක දෙකයි. ඉස්සෙල්ලා තියෙන 10ට දෙවරක් 10. මෙයාගේ වර්ගඵලය 20යි. එකතු කිරීම මෙතන 1යි. උස 15යි එක්වරක් 15 15යි. හරි? දැන් රෝගීන් ගාන ලැබෙනවා අපිට. අපි එකතු කරමු 5යි 10යි 2යි 4යි 6යි 7යි. මුළු රෝගීන් ගාන කීයද? 70ක් වෙනවා. පැහැදිලිද? 10 වෙනි ගණනයි බලන්න පුතේ. ජ්‍යාමිති ගණනක් වෘත්ත සම්බන්ධ ප්‍රමේයක් මෙතන තියෙන්නේ. මම මේ ගාන බෝඩ් එකේ දාන්නම් 10 වෙනි ගාන. මෙන්න වෘත්තයක් තියෙනවා. ඔබට පේන ස්පර්ශකයක් මෙහෙම. ත්‍රිකෝණයක් තියෙනවා. මේ කෝණය x කියලා ලකුණු කරලා තියෙනවා. මෙතන අංශක 80යි මෙතන අංශක 40යි. දැන් අහන්නේ x වගේ. මේ ප්‍රමේයයක් බලනකොට මේකට සම්බන්ධ වෘත්තයක් සහ ස්පර්ශකයක්. ඔබට ප්‍රමේයයක් තියෙනවා. ඔබ දන්නවා ස්පර්ශකයක් සහ ජායක්. වෘත්තයක නම් දෙන ස්පර්ශකයක් සහ ජායක් අතර සෑදෙන කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ පරිධියේ කෝණයට සමානයි. මේ බලන්න මේ වගේ. මේ ස්පර්ශකයක් නම් මෙහෙම ජායක් නම් ඒකාන්තර වෘත්ත ඛණ්ඩය කියන්නේ මෙයා මේ ජාය කෙලියම ගියාම පරිධිය ආපාතනය කරන මේ කෝණයට සමානයි. මේ ස්පර්ශකයේ සහ ජාය අතර සෑදෙන කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමානයි. ඔබ දන්නවනේ. දැන් ඒක තමයි මේක යොදාගන්නේ මම.
මෙයා x නම් ඒ ස්පර්ශක සහ ජාය මෙන්න මේ ජාය අතර සෑදෙන කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩය කියන්නේ මෙන්න මෙයාට සමාන වෙනවා. දැන් බලන්න පුතේ මේ ත්‍රිකෝණයේ දිහා බලන්න. දැන් ඊළඟට මේ ත්‍රිකෝණයේ කෝණ තුනයි 180යි යනවා x ධන 80 ධන 40 අංශක 180යි. මෙතන x තනි කරගන්න මේ දෙන්න එකතු කරලා සමානලකමින් අනිත් පැත්තට ගේනවා 80යි 40 කියන්නේ 120යි. එහාට ගියොත් මේ 120 මේ x සමානයි අංශක 60යි. x සමානයි අංශක 60යි. පැහැදිලි නේද? 11 වෙනි ගාන බලන්න. 11 වෙනි ගණනේ 11 වෙනි ගණන දිහා බලන්නකෝ. හරි සරල ගණනක්. අන්තක්ඛණ්ඩයේ තුනක්ද අනුක්‍රමණයේ ඍණ දෙකක්ද වන සල රේඛාවක සමීකරණය ලියන්න. ඕනම සල රේඛාවක සමීකරණය y සමානයි mx ධන c. මේක m කියලා කියන්නේ අනුක්‍රමණය, c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය. අපිට දීලා ගන්න මේවා අන්තක්ඛණ්ඩය තුනයි. ඒ නිසා c වෙනුවට දාන තුනක්. නේ? මෙතන තුනයි. අනුක්‍රමණයේ ඍණ දෙකයි. ඒ නිසා m වෙනුවට දාන ඍණ දෙකක්. ඍණ දෙකයි x. පැහැදිලිද? බොහොමීසි අනුක්‍රමයට අන්තක්ඛණ්ඩයට ආදේශ කරන්න. එහෙනම් y සමානයි ඍණ 2x ධන 3. පැහැදිලිද? 12 වෙනි ගාන පොඩ්ඩක් බලන්න. 12 වෙනි ගාන පුතේ ABC යන නිවාස තුනකි. නිවාස තුනම සමදුරින් ලිඳක් යැවීමට සුදුසු ස්ථානයක් ලබා ගැනීමට හැකිව අයුරින් සටහනක් ඇඳ ලිඳ පිහිටන ස්ථානය P ලෙස නම් කරන්න. අපි හිතමු මේ බලන්න. මෙන්න එක නිවාසයක් A, මෙන්න තව නිවාසයක් B, මෙන්න තව නිවාසයක් C. මේ නිවාස තුනම ඒක රේඛීය නෙවෙයි. එකම රේඛාවේ නෙවෙයි. එතකොට අපිට මේ නිවාස තුන යා කළාම ත්‍රිකෝණයක් ලැබෙනවා. මේ ත්‍රිකෝණේ ගැන සලකන්නකෝ දැන්. මෙතන නිවාසයක්, මෙතන නිවාසයක්, මෙතන නිවාසයක්. අපිට කියන්නේ මේ නිවාස තුනට සමදුරකින් සමාන දුරක් තියෙන ලිඳක් කපන්න ඕනේ. එතන P කියලා ලකුණු කරන්නලු. ඔබ දන්නවා ඇත්තටම මේකට සමදුරින් ලක්ෂයක පතේ පාඩම ගත්තොත් එහෙම මේ බලන්න මේ A හා B ට සමදුරින් ගමන් කරන ලක්ෂ්‍යාංගය කියන්නේ මේ වෙන්න ඕනේ මොකද්ද? මේ රේඛාවේ ලම්බ සමච්ඡේදකේ මේ මම මේක දල සරහනක් අඳිනවා. මෙයාට මෙයා සමානයි. මෙතන අංශක 90යි. ඊළඟට මේ නිවාසයට සමදුරින් කියන්නේ එතනත් ඒ රේඛාවේ ලම්බ සමච්ඡේදකය. මේ දිගට මේ දිග සමානයි. මෙතන අංශක 90යි. මේ පැත්ත ගත්තත් මේ දෙන්නට සමදුරින් ගමන් කරන ලක්ෂ්‍යාංගේ පතේ කියන්නේ මේකේ ලම්බ සමච්ඡේදකය. මේ බලන්න. එතකොට මේ ලම්බ සමච්ඡේදය තුනම මෙතන හම්බ වෙනවා. එතන තමයි පුතේ P ලක්ෂ්‍ය ලිඳ කපන්න සුදුසු එතන. ලිඳ කපන්න සුදුසු. එතකොට මේ A ටයි B ටයි C ටයි සමදුරකින් තමයි P ලක්ෂ්‍යය දෙන එක හොයාගන්න පුළුවන්. P කේන්ද්‍ර කරගෙන C හරි A හරි B හරි අර ඒ හැටියට වෘතයක් යනකොට මෙහෙම වෘතයක් ලැබෙනවා. අපි ඒකට කියන පරිවෘතය. ඇත්තටම මේ ත්‍රිකෝණයේ පරිවෘතයේ කේන්ද්‍රය තමයි ලිඳ කපන්න සුදුසු. ඒකේ දල සටහන මේක. මේ දෙකක් අතරෙන් මේ ප්‍රමාණවත් වෙනවා. තුනක් මඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ ලම්බක. පැහැදිලි නේද? 13 වෙනි ගාන බලන්න. 13 වෙනි ගණනේ අපිට දීලා තියෙනවා තල රූපයක්. මේ බලන්න. සමචතුරස්‍රයක් මෙතන තියෙනවා. මේ මම රූපයෙන් දුක් මේ කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙතනත් කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙතන අංශක 90යි, මෙතනත් අංශක 90යි. මේවා සමානයි. මෙතන 7යි සෙන්ටිමීටර. ඔයගොල්ලෝ දන්නා මෙතන 7යි නම් මෙතනත් 7යි. එයා 7 නම් මෙයත් 7යි. මේකත් 7යි. මෙතනත් 7යි. මෙතනත් 7යි. මේ රෝගේ පරිමිතිය අපෙන් අහන්නේ. පරිමිතිය කියලා කියන වටේ දිග. අභ්‍යන්තර දිගවල පරිමිතියට අයිති නෑ. දැන් අපි දන්නා මේ දිග 7යි, මේ දිග 7යි, මෙතන 7යි. ඒව දන්නවා. අපිට මදිතල වටේ දිග හොයන්නේ මේ ඡාප දිගයි, මේ ඡාප දිගයි. ඔබට පේනවා මේ ඡාප දිගවල දෙක මෙහෙම එකට කළොත් එහෙම මෙයත් මෙතන නැන්දොත් මේ අර්ධ වෘත්තයක් කියලා වෙනවා. මේ ඡාප දිගවල දෙක එකතු වුණාම අර්ධ වෘත්තය. මේ ඡාපය එකතු වුණාම අර්ධ වෘත්තයකට සමානයි. ඒ නිසා අපි ඡාප දිගවල දෙක එකවරම හොයනවා. ඔයාලා දන්නවා
චාප දිග සමානයි සම්පූර්ණ වෘත්තයක පරිධිය 2πr. ඒකෙන් භාගයයි චාපයක් කියලා කියන්නේ මේ අර්ධ වෘත්තය කියන්නේ භාගයයි 2πr යොදනවා. පැහැදිලි භාගය වෘත්තයේ පරිධිය තමයි 2πr. භාගයක් හදාගන්න තමයි භාගයෙන් ගුණ කළේ බෙදුවේ. එහෙම නැත්නම් භාගයෙන් ගුණ කළේ දෙකෙන් බෙදුවේ. එතකොට මේ චාප දිගයි එනවා. දැන් අපි සුළු කරමු මේ දිග හොයාගන්න. භාගයයි 2යි phi කියන්නේ 7න් 22යි r කියන්නේ මේ චාපේ මේ බලන්න මේ කොටසේ අරය 7යි. දැන් සුළු කරන මෙයාට මෙයා බෙදලා යනවා. උත්තරේ 22යි. එයාට තේරෙනවා පුතේ මෙතන 11යි මෙතන 11යි නේද එහෙනම්. දැන් පරිමිත හොයනවා අපි කොහොමද? 7යි 14යි 7යි එතනත් 14යි මෙයයි 11යි 22යි මේ ටික එකතු වුනහම පරිමිතිය එනවා. උත්තරේ බලන්න 2යි 4යි 6යි 4යි 10යි ඉතුරු එක මෙතන ගත්තාම 3යි 4යි 5යි සෙන්ටිමීටර් 50යි. පරිමිතිය සෙන්ටිමීටර් 50යි. පැහැදිලිනේ? 14 වෙනි ගණන බලන්න. 14 වෙනි ගණනේ මම කරන මේක 14 වෙනි ගණන බලන්න පුතේ. 2යි a වලින් 1 මෙවන් 2යි a වලින් 1 බෙදීම 2යි a ධන 1 බෙදීම a සමානයි භාගයයි. මෙතන සුළු කරන්න කියලා තියෙන්නේ මේක සුළු කරන්න නෙමෙයි මේක එන්න ඕන පුතේ හදාගන්න විසඳන්න. a වලගේ අහන්නේ අපේ. ඒක පේපර් එකේ හදාගන්න විසඳන්න කියලා. දැන් බලන්න මේ සමාලග්නෙන් වම් පැත්ත සුළු කිරීමට හරය සමාන වෙන්න ඕනනේ. මෙතන දෙකක් ඉන්න ඕනේ. මම 2යි a එකතු කිරීම උඩයි යටයි දෙකෙන් ගුණ කරනවා 2යි a සමානයි භාගයයි. දැන් මේ වම් පැත්තේ හරය සමාන වුණා. පිළිතුරේ හරය 2යි a උඩ 2යි 1යි 3යි මේ ආකාරයෙන් ලැබෙනවා. ඒ වලගේ හොයන්න මම මේක දැන් හරස් 7ට ගුණ කරන්නේ මෙයා ගුණ කළාම 2යි a 3 වරක් 2 6යි. ඒ වලගේ හොයන්න මේ දෙක ඉවත් වෙන්න ඕන දෙපැත්තම දෙකෙන් බෙදනවා මෙවන්. එතකොට මේ දෙක බෙදලා ගියාම මෙතන a ඉතිරි 6 දෙකෙන් බෙදුනහම 3යි. පැහැදිලිද සුළු කිරීම? මෙතන හරස් ගුණිතය ගත්තේ භාග ස්වරූපය අයින් කරගන්න. 15 වෙනි ගණන බලන්න පුතේ හොඳ ගණනක් තේරුම් ගන්න ඕන ගණනක් 15 අපි සාකච්ඡා කරමු 15 වෙනි ගණන. මෙන්න බලන්න මම අදිනා රූප සටහන සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ටිකක් සංකීර්ණ රූපයක් ඔබට පේනවා ඉතින්. මෙන්න සමාන්තරාශ්‍රයක්. මෙයා සමාන්තරයි. මේක A B C D මෙතන ලම්බකයක් ඇඳලා තියෙනවා. ඒ ලම්බකයේ උස 8 සෙන්ටිමීටර්. ඊළඟට මෙන්න මෙහෙම තව රේඛාවක් තියෙනවා. මෙතන E මෙතන ලම්බකයක් ඇඳලා තියෙනවා. මෙතන ඉඳන් මෙතන ලම්බකයක් තියෙනවා. ඒ ලම්බකයේ උස 12යි. මේ පාදයට සමාන්තරයි. ඒකට සමාන්තරාශ්‍රයක් වෙනවා. ඔක තමයි රූප සටහන. දැන් අපෙන් අහන්නේ රූපේ ABC මෙතන කමා දාන්න බෑ. කමා නැහැ කෙලිම ලියන්නේ ABCD කියලා. රූපේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 72යි. දැන් බලන්න මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය දුන්නේ මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මෙවන් ලම්බක උස දීලා දෙනවා. වර්ගඵලයක් දීලා දෙන මේකේ පුනහ දත්තයක් ලබා ගන්න. එහෙනම් AED ත්‍රිකෝණයේ AE පාදයේ දිග කීයද කියලා අහනවා. පළමුවෙන්ම මෙන්න මේ සමාන්තරාශ්‍රයේ මෙන්න මේ දිග හොයන AB දිග හොයනවා. ඔයාලා දන්නවා සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමානයි මේ වර්ගඵලයේ සමානයි ආධාරකය. ලම්බගේ පතුල තමයි ආධාරකය. මෙවන් AB ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස 8යි. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 72 නිසා මෙතන 72යි. දෙපැත්තම 8න් බෙදලා AB හොයා ගන්නවා. එයාට මෙයා බෙදුනා මෙන්න AB කීයද 9යි. AB කියන 9යි. මම දැන් හොයාගත්තා මෙයා 9යි.
මේ සමාන්තර රාශියේ AB පාදයේ දිග සෙන්ටිමීටර් 9යි. දැන් අපෙන් අහන්නේ මේ දිග. මේ AE දිග කීයද කියලා අහනවා. මම දැන් AE දිග හොයන්න මේ බලන්න මෙතන ඔයාලට පේනවා මෙතන පොතේ තව රේඛාවක් තියෙනවා මම ඒක ඇඳලා නැහැ මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා මේ AE කියන්නේ ABE ත්‍රිකෝණේ පාදයක් ඇත්තටම ආධාරකයේ ත්‍රිකෝණයේ ආධාරකයේ මේ ලම්බකයක් ඇඳලා තියෙනවනේ ඔයාලා දැන් මේ ගැන කල්පනා කරන්නකෝ මෙන්න මෙහෙම ප්‍රමේයක් ඕකේ ඉගෙන තියෙනවා සමාන්තර රේඛා දෙකක් එකම සමාන්තර රේඛා දෙකක් අතර පිහිටන සමාන්තරාශ්‍රයක් හා ත්‍රිකෝණයක් මේ තියෙන්නේ එකම ආධාරකයේ තියෙන සෙන්ටිමීටර් 9ක ආධාරකයක් තියෙන සමාන්තරාශ්‍රය තමයි ABCD එම ආධාරකයේම තියෙන එම සමාන්තර රේඛා දෙක අතර පිහිටන ත්‍රිකෝණයක් තමයි ABE එහෙනම් මේ ප්‍රමේය කියන්නේ එකම ආධාරකයේ සහිතව එකම සමාන්තර රේඛා දෙකක් අතර පිහිටි සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් ඔයාලා දන්නවා මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 72යි. එහෙනම් ABE ත්‍රිකෝණයේ මම මෙතන ලියනවා ABE ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 72 බෙදීම 2යි. සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයයි. ඒ කියන්නේ කීයද? 36යි. වර්ග සෙන්ටිමීටර් 36ක් යන මේ ත්‍රිකෝණය. දැන් අපි අවශ්‍ය කරනවා ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයේ AE ගුණ කිරීම ලම්බක උස 12යි. ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනුවට මම දානවා මෙතන 36ක්. හරි දෙවරක් A දෙවරක් 6යි. මම බෙදනවා 36 සමානයි AB ගුණ කිරීම 6යි. දෙපැත්තම 6න් බෙදනවා පුතේ. එතකොට මෙයාට මෙයා බෙදනවා. AB ඉතිරි. කීයද 6 වරක්? 6යි. මෙතන AE B නෙමේ මේ AE. අපෙන් අහන්නේ AE දිග. පැහැදිලි නේද? එහෙනම් AE දිග කීයද? සෙන්ටිමීටර් 6යි. ඒක දිග ගණනක්. 16 වෙනි ගණන 16 වෙනි ගණන පුතේ බලන්න 3යි x වලින් 2යි බෙදීම x බෙදීම 9යි සුළු කරන්නලු අපි සුළු කරමු බෙදීම වෙනට ගුණ කිරීම දාලා මෙයාගේ පරස්පරය ලියනවා x වලින් 9යි එකක්වත් මෙතන කැවිලා නම් 3 වරක් 1යි 3 වරක් 3යි කියලා බෙදනවා එච්චරයි දෙවරක් 3 6යි x වලින් උනාම x වල වර්ගය බෙදීම වෙනට ගුණ කිරීම යෙදුවා මෙයාගේ පරස්පරය ලියුවා පැහැදිලි නේද ඊළඟ 17 වෙනි ගණන බලන්න පොතේ 17 වෙනි ගණන මේ ෂඩාශ්‍රයක් තියෙනවා හරි මේක x කියලා දාලා තියෙන x කෝණේ අගේ අපෙන් අහන්නේ ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණ රයිට් හොයාගන්නවා මේ මට ඕන මේ කෝණේ දැන් අතන මෙයා සමානයි සමිති නිසා එහෙනම් මෙයා x නම් මෙයාත් x මේ කෝණ හොයාගත්තා නම් මේ x වල කිව්වේ හැකි එහෙනම් ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණයක් අපි හොයනවා බලන්න ෂඩාශ්‍රයේ අභ්‍යන්තර කෝණ සියල්ලගේමයි කිය අංශක 180 වරක් n ඍණ දෙකෙන් ගන්න පුළුවන් 180 ගුණ කිරීම n කියන්නේ 6යි 6 අඩු කිරීම 2යි ඒ කියන්නේ 180 ගුණ කිරීම 4යි 720යි අංශක 720යි එක කෝණයකගේ හොයන්න මේ 720 මම බෙදනවා කෝණ ගණනේ 6න් එතකොට 6 වරක් කිය 17ට 1යි 11ට 6 වරක් දෙවන 7ට 6 වරක් 1 එකක් ඉදිරි 12ට 6 වරක් 2යි බිඳුවයි කීයද අංශක 120 එහෙනම් මේ කෝණය 120යි දැන් මේ ත්‍රිකෝණයට ගියොත් x එකතු කිරීම 120 සමාන 180යි ත්‍රිකෝණයේ කෝණ 3යි කිය 2x
සමාන 180යි මේ 120 ගියා ඍණ 120යි දෙකයි x සමානයි 60යි x සමානයි 30යි x ලගේ අංශක 30ක් වෙනවා ඊළඟට 18 වෙනි ගාන බලන්න පුතේ චතුස්තලාකාර ධාතු කැටයකුයි ඒ වගේම ඝනාකාර ධාතු කැටයකුයි උඩ දාලා තියෙනවා මේ ධාතු කැට දෙක උඩ දාපුවම ලැබෙන නියති අවකාශය තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ ධාතු කැට දෙක උඩ දාපුවම ලැබෙන නියති අවකාශය මේ පැත්තේ 1 2 3 4 5 6 1 2 3 4 මේ සියලුම ලක්ෂ්‍ය නියති අවකාශයේ සිදුවීම් ඒ උඩ දාපුවම ලැබෙන සිද්ධීන් මේ තියෙන ඔයගොල්ලෝ දන්නවා මේවා හරි එතකොට දැන් අහන්නේ අපෙන් මේ කැට දෙකේ අය ගණන් වල එකතුව 5 හෝ ඊට වැඩි වීමේ සම්භාවිතාවය මේ බලන්න 5 හෝ 5 ගන්න පුළුවන් 4යි 5යි මෙයා ගන්න පුළුවන් 2යි 3යි 5යි යා ගන්න පුළුවන් 3යි 2යි 5යි 4යි මේ බලන්න මම මේ ටික රවුන්ඩ් කරනවා වට කරනවා මේ බලන්න මේ සියලුම ලක්ෂ්‍ය වලින් නිරූපණය වෙන්නේ 5 හෝ ඊට වැඩි එකතුව නේ මෙතන එකතුව 4යි 1යි 5යි 5 හෝ ඊට වැඩි ඒවා මෙයා A නම් අපෙන් අහන්නේ ඇත්තටම PA වලගේ PA සන NA බෙදීම NS උදාහරණය A වල අවයව ගාන 3 මේවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18යි නියති අවකාශය අවයව ගාන 6 වරක් 4 24යි උත්තරේ 24න් 18යි 19 වෙනි ගාන බලන්න 19 වෙනි ගණනේ තියෙන්නේ වෘත්තයක් මේ බලන්න 19 වෙනි ගණන ජායක් තියෙනවා AB කේන්ද්‍රයේ O මෙන්න රේඛාවක් ඇඳලා දෙන මෙතන x දී ඇති වෘත්තයේ අරේ සෙන්ටිමීටර 8යි මේ 8යි AB ජායේ දිග අපි ගනිමු මේක දීලා නැහැ මේ වැදිලා නැහැ ඔයගොල්ලෝ දාගන්න දෙතන ඒකට ගැටලුවක් එන්න ඉතින් හදාගෙන යද්දි ගාන AB ජායේ දිග සෙන්ටිමීටර 6යි සෙන්ටිමීටර 6යි sorry සෙන්ටිමීටර අපි 12ක් කියලා ගමු AB ජායේ 12යි එහෙනම් මෙතන සෙන්ටිමීටර 12ක් තියෙනවා දැන් අහන්නේ අපෙන් මේ ලම්බක දුර මේ කේන්ද්‍රේ ඉඳලා මේකට තියෙන ලම්බක දුර ඔබ දන්නවා වෘත්තයක කේන්ද්‍රේ ඉඳලා ජායකට ලම්බකයක් යනොත් එහෙම මේ ජායේ සමච්ඡේද වෙනවා ඒ නිසා මෙයා 6යි මෙයා 6යි වෙනවා දැන් බලන්නකෝ මේ මෙන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා මේ විදිහට ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙයා O මෙතන අංශක 90යි මෙතන x මෙතන a මේ දිග 6යි මේ දිග 8යි අපෙන් අහන්නේ මේ ලම්බක දිග මේ මෙයා OX අහන්නේ පයිතගොරස් ප්‍රමේය යොදනවා පයිතගොරස් ප්‍රමේය අපි දැම්මොත් එහෙම මේ විදිහට එනවා OA වර්ගය සමානයි AX වර්ගය ධන XO වර්ගය කර්ණයේ වර්ගය සමාන ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව OA කියන 8යි නිසා 8 වර්ගය සමාන AX කියන 6 වර්ගය OX වල වර්ගය හරි 8 වර්ගය 64යි 36යි OX වල වර්ගය 36 මෙහාට ගෙනවා 64 අඩු කිරීම 36 OX වර්ගය මෙයාගේ මේ අඩු වුණොත් එහෙම කීය දෙන්නේ 14න් 6ක් අඩු වුණාම කීයද 8යි එතන 5යි 5න් 3ක් 2යි 28යි හරිනේ 14න් 6ක් 8යි මෙතන 5යි 5න් 3ක් 2යි දැන් වර්ගයේ මේ පැත්තට ආපුවම මෙතන වර්ගමූලය ගත්තාම වර්ගමූල 28යි හරියට සුළුනේ නැහැ කර්ණයක් ආකාරයෙන් කියන්නේ 20 වෙනි ගාන CA වර්ගය අඩු කිරීම 25 වර්ගය. ඔබ දන්නවා A වර්ගයේ ඍණ B වර්ගයේ සාධක ලැබෙනවා A ඍණ B A ධන B. ඔබ දන්නවනේ. A අනුව මෙතන ලියන්න පුළුවන් 100 ඍණ 25
100 ධන 25. මෙතන 75යි මෙතන 125යි. දැන් 75 125න් ගුණ කළා අවසාන උත්තරේ තියෙනවා අපි. අපි ගුණ කරමු 125 ගුණ කිරීම 75. 5 5 25යි 5 10යි 2යි 12යි 5 5 1යි 6යි. 4 5 35යි 3යි 3ක් ඉදිරි 4 14යි මෙතන 14යි 3යි 17යි එකක් ඉදිරි 4 7යි 8යි. මේ බලන්න 5යි 7යි 13යි 8යි. උත්තරේ කීයද දෙන්නේ 8375. අටදාස් 370 මේ දෙන්න ගුණ කළා තමයි මෙතෙන් දෙන්නේ. පහයි 7යි මේ බලන්න මෙතන පොඩ්ඩක් වැරදුනක් බලන්න. 5යි 7යි මෙතන 14යි උදේ. මේ 6යි 7යි 12යි 1යි හරිනේ 13යි මෙතන අර එක එකතු කරලා නෑනේ. මෙතන දෙන්නේ 9. 9370යි. හරිනේ නිවැරදි කරගත්තද 9375යි. ඊළඟට බලන්න 21 වෙනි ගාන ඉක්මනින් 21 වෙනි ගාන මෙන්න මේ වගේ ගානක් තියෙනවා. සමරූපී ත්‍රිකෝණ ඔයගොල්ලෝ මතකදී පාඩම මෙයාට මෙයා සමාන්තරයි. මේ දිග 4යි මේ දිග 3යි මේ දිග 12යි. අපෙන් අහන්නේ ABC ත්‍රිකෝණේ AC පාදයේ දිග මම මේක x කියලා ගන්නවා මේ ටික. මෙතන x මේ ටික තමයි x කියලා ගන්නෙ. පාදන පාද අතර අනුපාතයක් තියෙනවා. මෙයාට මෙයා සමානයි මේ අනුපාතයට මේ අනුපාතය. මම මේක ලියනවා. 4 බෙදීම 3 සමානයි 12 බෙදීම x. හරස් ගුණ කළොත් 4x 36යි. දෙපැත්තම 4ෙන් බෙදනවා 36 බෙදීම 4යි. එහෙනම් x සමානයි 4 වර කීයද? 9 36යි. මෙයා 9යි. එහෙනම් 12යි 9යි. 12යි 9 එකතු කරාම AC පාදයේ දිග එනවා. ඒ නිසා AC පාදයේ සමානයි 12 එකතු කිරීම 9යි. ඒ කියන්නේ 11යි 21යි සෙන්ටිමීටර. පැහැදිලිද? ඊළඟට බොහොම සරල ගණනක් 22 වෙනි ගාන අපි මෙලින් බලනවා. 22 වෙනි ගාන දර්ශක ගණනක් උගුරට ලැබිලා තියෙන්නේ 3 3 බලය ගුණ කිරීම 3 ඍණ 4 බලය බෙදීම 3 ඍණ 1. මම මුලින්ම කරනවා මේ ඍණ දර්ශක ධන දර්ශක වලට හරවනවා. එතකොට මෙහෙ වෙනා 3 3 බලය ගුණ කිරීම මේ 3 ඍණ 1 උඩට ගියාම 3 ධන එකක් වෙනවා. උඩ ඉන්න ඍණ දර්ශකය යටට ආපුවාම ධන දර්ශකයක් වෙනවා. පැහැදිලි? දැන් මෙතන පාද සමානයි ගුණ කිරීමත් යන දර්ශක එකතු වෙනවා. ඉරින් උඩ එතකොට 3 4 බලයක් හැදෙනවා. ඉරින් යටත් 3 4 බලයක් හැදෙනවා. පාද සමානයි බෙදීමක් තියෙනවා. 4ෙන් 4 අඩු වුණාම මෙයාගේ මේ අඩු වුණාම 4 ඍණ 4 කියන බිඳුවයි 3 බිඳුවේ බලය කියන්නේ එකයි. අවසාන පිළිතුර එකක් වෙනවා. 23 වෙනි ගණන බොහොම සරල ගණනක්. මේ බලන්න. වෘත්තයක් මෙයා විස්කම්භය මේ x කියලා මෙතන දාලා තියෙනවා. මෙයා කේන්දරය එහෙනම් මෙයා 50යි. අපෙන් අහන x වගේ ඔබ දන්නා විස්කම්භයක් මගින් පරිව්‍යාපාතනය කරන කෝණය ඍජු කෝණයක් වෙනවා. දැන් මේක ඍජු කෝණේ ත්‍රිකෝණයක්. මෙයා 90 මේ දෙන්න 90නේ. එහෙනම් මේ කෝණ තුනයි එක 180යි. එහෙනම් x ධන 50 කියන්නේ 90ක් වෙන්න ඕන. ඒකට තමයි 180 මම කෙටි කරා. x සමාන කීයද? 40යි. පැහැදිලිද? ඊළඟ 24 වෙනි ගාන රුපියල් 5000ක් වෙනි ගාන රුපියල් 5000ක් 10යි වාර්ෂික පොලියට ණයට ගත්ත නැත්තේ වසරක් අවසානයේ ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. මේ බලන්නකෝ මේ ක්‍රම දෙකක් වෙනවා. කෙලින්ම මුළු මුදල හොයන්න පුළුවන්. නැත්තම් පොලිය හොයලා ණය මුදලට එකතු කිරීමෙන් හොයන්නත් පුළුවන්. 5000යි 100ට 10යි. අපි සාමාන්‍ය ක්‍රමයට හොයමු. මම මේ හොයන්නේ පොලිය. මේ බිඳුවකට මේ බිඳුවේ කැපුණා. එතකොට කීය දෙන්නේ 500යි. මේ වාහනේ රුපියල් 500යි අවුරුද්දකට පොලිය. එහෙනම්
ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන මුදල මේ 500ට එකතු කරන්න ඕනේ කීයද? ණය මුදල 5000. එහෙනම් රුපියල් 5500යි. පැහැදිලි බොහොම සරල එකක් ඒක. 25 වෙනි ගාන අවසාන ගණන අපි බලමු ඉක්මනින්. 25. මේ බලන්න. න්‍යාස දෙකක් තියෙනවා 2 3 බිංදුව ඍණ 1 එකතු කිරීම a වරක් a සමානයි 1 3 2 බිංදුව. ඒ න්‍යාසය හොයන්න. මම ඒ න්‍යාසය මෙහෙම ලියලා එහා පැත්තට ගේනවා මෙන්න මේ න්‍යාසය. යහම ඍණ වෙනවා යාව. අර සමීකරණ විසඳනවා වගේ. තේරුණා? දැන් අනුරූප අවයව අඩු කරනවා. එතකොට බලන්න 1න් 2ක් ඍණ 1යි 3න් 3ක් බිංදුවයි 2න් බිංදුවක් 2යි බිංදුවෙන් ඍණ 1ක් ධන 1යි. මෙන්න න්‍යාසය. හරි පුතේ. අපි මේ සාකච්ඡා කරේ ඔයාලගේ 11 ගණන් ප්‍රශ්න පත්‍රයේ ගණන් 25 ඉක්මනින් සාකච්ඡා කරා අපි. හරි? ඒ නිසා අපි ඊළඟ වීඩියෝ එකෙන් මම කියන්නම් ඔයගොල්ලෝ ගෲප් එකට හරි මම දොරතුරු දාන්නම් අවශ්‍ය වෙලාවට ඒ කරන්න ඕන දේ. එහෙනම් පුතේ හැමෝටම සුබ දවසක්. අයුවන්